තෙරුවන් සරණයි. සංයුත්ත නිකායේ ප්‍රථම භාගයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 13 වෙනි ග්‍රන්ථය. සමින්දි සූත්‍රයේ 13 වෙනි පිටුව. මේක දේවතා සංයුත්තේ තියෙන්නේ. මේ සූත්‍රයේ තියෙන වැදගත් කාරණාවක් අපිට ඔබට ඉස්මතු කරලා පෙන්නන්න. අපි සූත්‍රය දිහා බැලුවොත් අපි මේ සූත්‍රයේ තියෙන වැදගත් බුදුන් වහන්සේ දෙන පණිවිඩය උලුප්පලා අපි ගන්න බලන්නේ, ඉස්මතු කරන්න බලන්නේ. දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීම තියෙනවා මේ සූත්‍රය තුළ. පිටු කීපයකටම දීර්ඝ පැහැදිලි කිරීමක් මේ සූත්‍රය තුළ තියෙනවා. ඉතින් මේ සමින්දි මේ සූත්‍ර හැම එකම තියෙන්නේ ඒව මේව සූතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති තපෝදාරාමේ අතකෝ ආයස්ම සමින්දි රත්තිය පච්චුස්සමයන්. එතකොට මේක සිංහලෙන් අපි බැලුවොත් මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර තපෝදාරාමයේ වැඩවසනසේකද මේ විදිහට තමයි මේ මූලික කතා වස්තුව තියෙන්නේ. කාලේ ආයුෂ්මත් සමින්දි තෙරණුව රැයාලුයම නැකිට දෝණය කරගෙන ගාත්‍රයන් දෝනා පිණිස තපෝදා නදිය වෙත එළඹිහ. තපෝදා නදියෙහි ගාත්‍රයන් දොා ගොඩ නැගී ඇඟ තෙත සිඳුමින් එක් සිවුරක් ඇතිව සිටිය. එකල්ලි මනා පැහැති එක්තරා දෙව්දුවක්. මෙන්න මේ විදිහට මේ කතා වස්තුව දිගහැරමින් ඊට පස්සේ මේ සමින්දි දෙව්දුව ගෙන් මේ දේවතාවක් ඉදිරිපත් කළ ප්‍රශ්නයක් අහන. කලි මනා පැහැති එක්තරා දෙව්දුවක් රාත්‍රිය ඉක්ම ගිය කලෙහි මුළු තපෝදාව බබළුවා ආයුෂ්මත් සමින්දි තෙරණුවන් වෙත එළඹියා. එළඹ අහසී සිටියා ආයුෂ්මත් සමින්දි තෙරණුවන්ට ගාථා කීවේ. මහාන නොවලදා සිඟහි වළඳා නොම සිඟහි මහාන වළඳා සිඟව කාලය තා නහමක් ඉක්මයේවා. මම කාලය නොදනිමි. මේ සමින්දි තෙරණුව දෙන උත්තරේ. අපි දැන් මේක බෙතොත් අබුත්වා බික්කසේ බික්කු නහි භූත්වාන බික්කසේ භූත්වාන බික්කු බික්කස්සු මාතං කාලෝ උපච්චගාති. දැන් ඊට පස්සේ සමින්දි තෙරණුව දෙනවා මේකට උත්තරයක්. කාලං ඕහන්න ජානාමි ජනේනා කාලෝන දිස්සති තස්මා අභූත්වා බික්ඛාමි මාමං කාලෝ උපච්චගාති. මෙන්න මේ කාලය ගැන ලොකු පැහැදිලි කිරීමක් මෙතන තියෙනවා. සමින්දි තෙරණුව කියනවා මම කාලය නොදනිමි. කාලය වැසුනේ නොපෙනේ. එයින් කාලය මා නාමක් ඉක්ම ඊයේවායි නොවලදා සිංගමි. ඉක්බිතියේ දෙව්දුව පොළවේ පිහිට ආයුෂ්මත් සමින්දි තෙරණුවන්ට මෙලෙස පවසනවා. මහාන තො තරුණ පැවිද්දෙහි මනා කලුකෙහි ඇතියෙහි සොඳුරු යෞවනයෙන් හා පළමු වයසින් යුත්තේහි කාම ක්‍රීඩා නොකල සුළුයෙහි මහාන මානුසික කාමයන් අනුභව කරනු මැනව. මෙලොව පස්කම් සැප හැරපියා පරලෝ කලකින් ලැබෙන සැප නහමක් ලුහු බඳෙව්. දැන් මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් සමින්දි තෙරණුවන්ට කියනවා. දැන් මේ අපිට අවශ්‍ය කරන මූලික සිද්ධාන්තයට එන්න දැන් මේ විදිහට ප්‍රශ්න අසමින් තමයි එන්නේ. සමින්දි තෙරණුව ඒකට ඉතින් පිළිතුරු දෙනවා. "වැත්නි
මම මෙලව සැප හැරපියා කලකින් ලැබෙන සැප නොමලූ බඳිමි. ඇවැත්නි මම කලකින් ලැබෙන සැප හැරපියා මෙලව සැපලූ බඳිමි. ඇවැත්නි කාමයෝ කාලිකය. බොහෝ දුක් ඇත්තෝය. බොහෝ වෙහෙසගෙන දෙන්නෝය. මෙහි දෝෂයෝ බොහෝය. මේ ධර්මයේ තමා විසින් දැක්ක යුත්තේ කල් නොයවා විපාක දෙන්නේය. එව බලවැයි කීමට සුදුසුය. තම සිත්හි එළවා තැබීමට සුදුසුය. නුවණැත්තන් විසින් තම තමා කෙරෙහිලා දත යුත්තේයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. මහාන කෙසේනම් කාමයෝ කාලිකය. බොහෝ දුක් ඇත්තෝය. දැඩි ආයාස ඇත්තෝය. දැන් මේ දෙව්දුව මේ දේවතා මෙලෙස උත්තර දෙනවා. මෙහි දෝෂය බොහෝය. කියාත් කෙසේනම් මේ ධර්මයේ සාන්දිටිකය, අකාලිකය, එහිපස්සික, ඕපනායක නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතුය කියාත් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දාවුද? ඇවැත්නි දැන් මේ සමින්ද කියනවා තෙරුන් වහන්සේ ඇවැත්නි මම නවකයෙක්මි. පැවිදි වූ නොබෝ කල් ඇත්තෙක්මි. මේ සස්නට අලුත පැමිණියෙමි. මම විස්තර වශයෙන් කියන්නට නොපොසත්මි. අරහත් වූ සම්මා සම්බුදු මේ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර තපෝදාරාමේ වැඩවසනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මේ අරුත විචාරව. භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දකින් තාහට ප්‍රකාශ කරනසේක්ද එපරිද්දෙන් එය දරා. දැන් මෙන්න මේ කාරණය මේ ඊට පස්සේ මේ දේවතාව එතනින් නික්මනවා. සමිඳ තෙරණුව ගිහිල්ලා බුදුන් වහන්සේට මේ කතාව ඉදිරිපත් කරනවා. එතකොට මේ දැන් මේ විදිහට බුදුන් වහන්සේට මේ සමිඳ තෙරණුව දේශනා කරනවා. ඇවැත්නි එසේ ආස්ම සමිඳිතස්ස විරතේ මේ දෙව්දුවට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසක වුණේ. එකත් පසක වුණ ආයුෂ්මත් සමිඳිතස්ස විරතේ මේ භාග්‍යවතුන් වහන්සේට මේ සැලකලේ. වහන්සේ මෙහි මම අලුයම් රහදාර විස්තරේ බුදුන් වහන්සේට දේශනා කරනවා. මම දැන් උන්වහන්සේට කියනවා මම කාලය නොදනිමි. කාලය වැසුනේ නොපෙනේ. එයින් කාලය මා නාමක් ඉක්ම ඒවයි නොවදාල සිඟමි. වහන්සේ එකැලියේ දෙව්දුවතම පොළොවේ පිහිට දැන් විස්තර කියනවා. වහන්සේ කී කල්ලි ඒ දෙව්දුව මට මේ කීය. මාන කෙසේනම් කාමයෝ කාලිකය. බොහෝ දුක් ඇත්තෝය. බොහෝ වෙහෙසගෙන දෙන්නෝය. මේ දෝෂය බොහෝය. කියා කෙසේනම් මේ ධර්මයේ සාන්දිටිකයි, අකාලිකයි, පසිකයි, උපනායකයි නුවණැත්ත උන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතුයයි කියත් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාන ලද්දේ. එසේ කී කල්හි දැන් අපි බලමු බුදුන් වහන්සේ මේ ප්‍රශ්නෙට දෙන පිළිතුර. දැන් මේක දිගට තියෙනවා මේ විදිහට ඉදිරිපත් කරනවා. එතකොට මේ ප්‍රශ්නේ බුදුන් වහන්සේට මේ කාරණා ඉදිරිපත් කරන මොහොතේ කියනවා දැන් මේ දෙව්දුවත් මෙතනට වැඩියා කියලා. දැන් අතර මේ දේවතා සංයුත්තේ පෙන්නන මේ සමහර ප්‍රශ්න පැන තම සිතින්ම පැන නැගුණු ඒ තම සිත අභ්‍යන්තරයේ දේව ස්වභාවයේ සිතින්ම ගොඩ නැගුණු ප්‍රශ්න බව අපිට පේනවා. අපේ එක දැක්මක් අපිට එහෙම දැනෙනවා. අපිට තේරෙනවා මේ සිත තුලින්ම තමයි මේ දේවතා සංයුත්තේ තියෙන සමහර දැන් මේ කාරණා දැන් මෙතනදිත් මේ කියනකොටම මෙතන ඉදිරිපත් වෙනවා කියනකොටත් ඒකත් අපිට දැනෙනවා මේ ඉතින් බුදුන් වහන්සේ අභියසම මේ සිතෙන් හටගත්ත ප්‍රණයක් තමයි මේ. අතර මේක ඉදිරිපත් කරන්න මේක මේ විදිහට කාව්‍ය ස්වරූපයෙන් ඉදිරිපත් කරන්න ලිඛිතව ග්‍රන්ථාරූඪ කරන්න මේ අපි කියන්නේ මේවා බොරු කියලා. නමුත් අපිට මේකේ පරම සත්‍යයක් පේනවා. අපි ඒක ඔබට පවසනවා පමණයි. හැබැයි ඔබටත් පුළුවන් ඒක ඔබට ප්‍රත්‍යක්ෂතාවයක් එනතෙක් ඔබ බාර ගන්නත් එපා. ප්‍රතික්ෂේප කරන්න. අපි පවසන දේම අපට දැනෙනවා
මේ දේවතා සංයුත්තේ කියන මේ ප්‍රශ්න ජටා සූත්‍රෙත් අපි දැක්කා දෙවියන් අසන ප්‍රශ්න කියලා. නමුත් මේ මිනිසුන්ගේ සිත්වල අතුලාන්තයේ කැකෑරෙන ඒ ගැඹුරු ප්‍රශ්න තමයි මේ ඉස්මතු වෙන්නේ. ඉතින් අපිට තේරෙනවා මේ කොහෙවත් එළිය බාහිර තියෙන කතාවක් නෙමෙයි. තම සිතෙන්මයි මේ දේවතා සංයුත්තේ තියෙන සමහර තැන්වල වෙන්නත් පුළුවන්. නමුත් අපිට මෙතනත් ඒක පේනවා. මේ සිතින්ම හටගත්ත පැනක් කියලා. ඉතින් අපි මේ කාරණා බොහොම සමාවාද දෙනවා. ගැටෙන්නේ කවුරුත් අවශ්‍යතාවයක් නැහැ. ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඔබට ඉතින් ඒක අහක් කරලා දාන්න. නමුත් ඒව අපි හිතුවේ කියලා අපි නිවන් දකින්නේ නැහනේ. අපි මේ පුදුන් මනසට ඒව යන්න එපා. අපි මේ ගැඹුරු ධර්මයේ විතරක් අපි මේ තුල අවබෝධ කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ බලන දේවට යන්නේ නැතුව. ඉතින් අපිට දැනෙන දේ අපි ප්‍රකාශ කරේ. අපිට මේ දේව සභා බ්‍රහ්ම සභා අපි මීට කලින් දේශනාවකුත් ඉදිරිපත් කළා තම සිතේමයි තියෙන්නේ කියලා. මොකද බුදුන් වහන්සේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය පනවන්නේ මේ සිතින්මනේ. එතකොට බාහිර ගැන නැහැනේ කතාව. ඉතින් බුදුන් වහන්සේ බාහිර ඇත්තටම කියනවා රෝහිතකර බාහිරින් වන්නත් එපා කියලා. දැන් ධර්මයේ දෙපැත්ත දැන් මේවා හොඳට පේනවා. ඉතින් අපි ඒව තව ටිකක් ඉස්සරහට ඉදිරිපත් කරගෙන යනකොට ඔබට තව දේවල් මේකේ දැනෙන්න ගනී. තව කාරණා බොහෝ තියෙනවානේ. ප්‍රථම නිබ්බාන සූත්‍ර වගේ දේවල් දැන් ඔය කේවට පුත්‍ර සාතියට ඉදිරිපත් කරන දේශනාවෙන් බැලුවා. එහෙම කිසිම දෙයක් අපිට බාහිරින් එහෙම බුදුන් වහන්සේ පෙන්වන්නේ නැහැ. ඒක අපිට පැහැදිලිව පේනවා. 31 ලෝක ධාතුවම අපිට පේනවා සිත ඇතුළෙන්ම පනවනවා. අපිට පේනවා මේවා එක එක ධ්‍යාන මට්ටම් වලදී මේ රූප ධ්‍යාන, රූපාවචර බ්‍රහ්ම ලෝක ඒව ඔක්කොම අපිට තේරෙනවා. අපි ඉස්සරහට තව ටිකක් අපි කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි නිදහසේ හිමීට ඔබට ඒ කාරණා ඉදිරිපත් කරන්න ඔබට දැනේවි. ඔබට ප්‍රත්‍යක්ෂ නම් විතරක් ඔබ ඒක දරා ගන්න ඕනි. ඔබට ප්‍රත්‍යක්ෂ නැති කාරණා සියල්ල ඔබ ප්‍රතික්ෂේප කරන්න. අපි කියන දේම ප්‍රතික්ෂේප කරන්න, බැහැර කරන්න. අපි ගැටෙන්න කියන්නේ. අපි දකිනවා ධර්මයේ යමෙකුට යමක්ද යම් ප්‍රමාණයකට අවබෝධ වෙන්නේ ප්‍රමාණයටයි දරාගත යුත්තේ. ඒ විය යුත්තේ. තමටත් අවස්ථාවක් තියෙන හැම ස්වභාවයක්ම තමන්ට පුළුවන්. ඒ අවස්ථාව පැමිණෙනවා. සමහරට අපි උනත් මුකුත් කතා කරන්නේ මේවා ගැන යාට. හරි. එහෙමනම් අපි දැන් මේ භාග්‍යවතුන් වහන්සේ මේ වෙනුවෙන් ඉදිරිපත් කරන කාරණාව දැන් මේ කාලය සම්බන්ධ කාලය කියන එක ඇත්තටම අපිත් කිව්වා කාලය කියලා එකක් නැහැ. කාලය කියන්නේ සිතුවිල්ලක්. අවකාශය කියන්නේ සිතුවිල්ලක්. අපි කව සිතුවිලි වලයි මේක තියෙන්නේ කියලා. නමුත් මොහොතට අවදි වෙනවා කියන තැන එක්ෂණිකව මේ සිත හටගෙන නිරුද්ධ වෙනවා කියන තැන ඒ සිතෙන් මිදෙනවා කියන තැනේදී කාලය කියලා දෙයක් අපිට හම්බ වෙන්නේ නැහැ. කාලේ සමතික්‍රමණය කර මරණය කියලා එකකුත් හම්බ වෙන්නේ නැහැ. මරණය සමතික්‍රමණය වෙනවා. මොකද පුහුදුන් මනසේ කියන හැම දෙයක්ම මේ ලෝකෝත්තර භූමියට එනකොට ඒව සේරම අසත්‍යයක් බවට පත් වෙනවා. දැන් බුදුන් වහන්සේම ඒක දේශනා කරනවා. මරුන් බමුන් මිනිසුන් දෙවියන් සහිත මේ සත්ව ප්‍රජාවට කියන ධර්මයේ කෙලින්ම ලෝකෝත්තර භූමියේදී ප්‍රතික්ෂේප වෙනවා. උන්වහන්සේම කියනවා ඒ කාරණේ. අපි ඒව ඉස්සරහට එකින් එක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහෝ අය සමහරලාට මේ සූත්‍ර චරම පස්සේ යන්නේත් නැහැ. ඒක නිසා අතර වැදගත් වෙන්නේත් නැහැනේ. දැන් අපිට වැදගත් වෙන්නේ මේ සිතෙන් මිදෙන්නනේ. එතකොට මේ දැනුමනේ මේවා විලා ලෞකික භූමියනේ. මේ පෘථග්ජන භූමියනේ. ඉතින් මේකට එච්චර යන්න එපා. ඒ පස්සේ දුවන්න වැඩක් නැහැ. ඇත්තටම ඔය ගොඩක් කලාවට දැන් මේ නිවන් මඟ වොස්සග්ග පරිණාම හරියට අවබෝධ වුණු කෙනෙක් එයාගේ හිත ඇතුලෙන් එයා කොහොමත් ඔකට යන්නේ අන්තයට ඇලෙන්න දැන් අන්තයක්නේ තියෙන්නේ. බාහිර අන්තේනේ දැන් දෙයියෝ ඉන්නවා, නිරයක් තියෙනවා, පෙරේත ලෝකයක් තියෙනවා. ඔක්කොම බාහිර අන්තේ. අන්තයක් තියෙන තැන එතන ධර්මේ නෑනේ. ඔබට තාම මේ කාරණා පැහැදිලි නැතුව ඇති. ඔබට තව ඉස්සරහට දිගින් දිගට අවබෝධ කරගෙන යනකොට ඒ කාරණා අවබෝධ වෙයි. අන්තවලින් මිදුණු තැනයි සම්මා දිට්ඨිය තියෙන්නේ. අන්තවලින් මිදුණු තැනයි ඔබට මාර්ගය වෙන්නේ. නාමංච රූපංච කියන මේ අන්ත දෙකෙන් ඔබ ඒ පච්චේ පරිග්ඝා ඥාණයට આવොත් ඔබ අනිවාර්යයෙන්ම ඔබ මොහොතට අවදි වෙන තැනින් එනවා ශුන්‍යතා සමාපatti ප්‍රතිසංයුක්ත දේශනාවලට එනවා. ඒ ලෝකෝත්තර භූමිය ආර්ය භූමිය හමු වෙන්නේ නාම රූප පරිච්ඡේදයෙන් පස්සේ. පච්චේ පරිග්ඝා ඥානෙ සම්මස්සන ඥානෙ පස්සේ තමයි එතනට එන්නේ.
ඉතින් නාමයේ රූපේ අන්තවල ඉන්නකම් ඔබ ඉන්නේ සිතුවිලි වල. පුහුදුන් බොළඳ මනස පු탁ජන භූමිය එතනයි. අතර මෝඩ ස්වභාවය තියෙන එතන. මොහ අන්ධකාරය තියෙන එතන. ඉතින් මිනිස්සු ගොඩක් වෙලාවට අපි දන්නවා මේ පුහුදුන් මනසේ මෝඩ ස්වභාවය තුල තමයි ඉන්නේ. පු탁ජන භූමිය කියන්නේ මොහ ගන අන්ධකාරයනේ. මේ බුදුන් වහන්සේක මනාකොට පැහැදිලි කරනවා මරුන් බබුන් මිනිසුන් දෙවියන් සහිත. මොකද ඒගොල්ලන්ට ඉන්නවා අන්තේ හැමෝම. නමුත් ලෝකෝත්තර භූමියේ කිසි කෙනෙක් ආර්ය භූමිය තුල නැහැ. අන්තයක් නැහැ. කෙනෙක් සත්‍යයක් දෙයක් මුකුත් නැහැ. එතන මොහොත පමණයි. ඒ තුල කාලයකුත් නැහැ. කාලය අවකාශයව මොනවත් නැහැ. එතන මරුන් බමුණ ඒ මොනවත් නැහැ. මායයත් එතන නැහැ. ඒ මායය ඉන්නේ ආත්ම තණ්හාව තියෙන තැන මේ ලෝකෝත් මේ පෘථග්ජන භූමිය. ඒ මොහ අන්ධකාර මෝඩ භූමියනේ මොහ අන්ධකාර භූමිය තුලයි. ඒ ඔබ ඉන්නේ දැන් අන්තය තුල ඉන්න අය තමයි ගොඩක් වෙලාවට මේ දහම ගොඩක් වෙලාවට පටලවා ගන්නෙ. හැබැයි අන්තයේ මිදුණු කෙනාට මේ දහම පැටලෙන්නේ නැහැ. ඒ කෙනා ඇත්තටම සෝවාන් මට්ටමේ ඉන්නේ. හොඳ තැනක ඉන්නේ. සත්‍ය දකින කෙනෙක්. සත්‍ය දකින අයට මේ දහම ගැටලු නැහැ. ඉර්ධියත් කුමක්ද කියලා දන්නවා. ඉර්ධියත් මේ මනස තුලමයි තියෙන්නේ. මේ සියල්ලම ඔබට පුළුවන් අපිට පෙන්වන්න. ඉර්ධිය තමන්ගේ හිතින් හදාගෙන ලෝකේ යන එක තියෙනවා. විඥාණයටයි මේ සියල්ලම වෙන්නේ. ලෝකෙත් පොළොව තියෙන්නේ විඥාණයට. එහෙනම් පොළොවත් හදාගෙන යන එකයි ඉර්ධිය තුළ තියෙන්නේ. ඔය පුබ්බේ නිවාස ඥානය ආසවක්ඛ ඥාන සියල්ලම මනසින්ම පෙන්නතයි. මේ ධර්මය අවබෝධ වෙනකොට ඒ කෙනාට මේ සියල්ලම අවබෝධ වෙනවා. ඇත්තටම පුබ්බේ නිවාස ඥානය, ආසවක්ඛ ඥානය, චතුප්පාත ඥාන සියල්ලම මේ මනසින් අවබෝධ වෙනවා. ඒ සිත හටගෙන නිරුද්ධ වෙන ඊගාව සිතර සිතුවිලි පරම්පරාව හැදෙන්න හැටි දකින්නකොට පුබ්බේ නිවාස ඥානයට එනවා. ඒ ආයි ඉපදුණු තැනටම එනවා. ආයි ඒ සිත හටගෙන නිරුද්ධ වෙන ජාති ධම්ම සූත්‍රය බැලුවත් පෙන්නනවානේ හොඳටම ස්කන්ධානම් පාතිභව ආතන පරිලබ්බ අයං උච්ච ජාති කිය. දොර උප්පත්තිය පනවන්නේ රූපයේ උප්පත්තේනේ. රූපයක් හටගන්නේ රූපයත් එක්කම ඒ තමයි ජාතියක් හටගන්නේ. රූපේ කිව්වහම අපි කතා කරන්නේ රූපේ විතරක් නෙවෙයි ශබ්ද ඔක්කොම රූපෙට එන්නේ. ශබ්ද රස ගන්ධ රස ආයතන ඔක්කොගෙම එන්නේ අරමුණු එන්නේ රූප අරමුණු. ඒතකොට ඒ රූපයක් හට ගන්න ජාතියක් හටගන්නේ. දැන් දරුවෙක් ඉපදිලා අඥ්ඤ පහල වෙනවා කියන්නේ ඒ දරුවා මමයි කියන එක හිතන්න ගන්න තැනනේ. ඒ දරුවා ලෝකේ ආරම්භ කරන්නේ එතනින් හිතන්න. ඒතර අඥ්ඤ සූත්‍රය තුල ඒක තියෙන ඒ විදිහට තියෙනවානේ. ඉතින් ප්‍රථම නිබ්බාන සූත්‍රය බලුවොත් අපට පේන්නේ බුදුන් වහන්සේ මේ නාම රූප දෙකෙන් මිදෙන තැන ආර්ය භූමිය හොඳට පේනනවා. ඔය කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා බුදුන් වහන්සේමයි දේශනා කරන්නේ. ඉතින් බුදුන් වහන්සේම තමයි මේ පු탁ජන භූමියේ එන්නේ හැම කෙනෙක්ම ලෞතුරු භූමියට එන්නේ. එක පාටම එහෙම වෙන්නේ නැහැනේ. දැන් හැම කෙනෙක්ම නොදන්න තැන ඉඳලානේ දැනගන්න තැනට එන්නේ. එතකොට ඔතන ඉඳලා තමයි හැමෝම එන්නේ. හැමෝම ඔය ආමිස පූජාව කළා එන්නේ, ගාත කියලා එන්නේ. හැමෝම ඔය දාන දීලා එන්නේ, දාන සීල භාවනා කියන පු탁ජන භූමිය. දාන සීල භාවනා තුළ සසරක් තියෙන්නේ, මිත්‍යා දෘෂ්ටිය තුළයි තියෙන්නේ. සමහර අය තන් ඉන්නවා ඒ නැහැ. ඉතින් ඔබ හොඳයි එහෙම හිතන්න. හැබැයි ඒ තුල සසර තියෙන්නේ. දාන සීල භාවනා කරනත් දෙයක් තියෙන්න එපා. පුදුන් මනසනේ. ඒකනේ මරුන් බමුන් මිනිසුන් දෙවියන් ඉන්නේ එතනනේ. දාන සීල භාවනා තුළනේ. හැබැයි එතනින් එනකොට සීල සමාධි ප්‍රඥා කියන තැනට එනකොට ඔබ මේ මරුන් බමුන් මිනිසුන් දෙවියන් කියන තැනින් පනිනවා එළියට. එතකොට ඔබට ඒ ආමිස පූජා ඒවා ඔක්කොම ඔබ ආબોධ ඥාණයෙන් දකිනවා. මොකද්ද මේ කියලා. පුදුන් මනසේ ස්වභාවය දකිනවා. එතනින් ඔබ එනවා සම්මා දිට්ඨියට ආර්ය භූමියට ආර්ය අෂ්ටාංග මාර්ගයට එන්නේ එතනින්. ඒ අරියට මඟ වෙනයි ආර්ය අෂ්ටාංග මාර්ගය වෙනයි. චතුරාර්ය සත්‍යයත් දුක්ඛ ආර්ය සත්‍ය වෙනයි දුක්ඛ සත්‍ය වෙනයි. ඔක්කොම පු탁ජන භූමිය වෙනයි ලෝකෝත්තර භූමිය වෙනයි. ඒක මනාව දකින්න ඕනි නුවණින් දකින්න ඕනි. දැන් මේ සමිධි සූත්‍රය තුල අතර මේ කාලය ගැන කියන කතාව බුදුන් වහන්සේ කියන ඉදිරිපත් කරන කාරණා අපි පොඩ්ඩක් යමු. යමෙක් මම අන්‍යයන් හා සම වෙමි හෝ විශිෂ්ටෙමි හෝ නොහොත් හීනයකිමි හෝ හඟීද එයින් හෝ අන්‍යයන් හා විවාද කරන්නේය. යමෙක් ත්‍රිවිධ මාන්‍යයන්හි නොසැලෙන්නේද ඔහුට
සමය විශිෂ්ට හීන යන හැඟීමක් නොවේ. එම්බා දෙව්දුව ඉදින් එබන්දකු දනිහි නම් කියව. ඒ කියන්නේ මේ මාන්නය ගැන බුදුන් වහන්සේ මෙතන පෙන්නන්නේ මම අන්‍යයන් හා සම වෙමි. මම අන්‍යයන් හා සම වෙමි. විශිෂ්ටයෙක් මම විශිෂ්ටයෙක් කියලා හිතන. එතන මාන්නයක් තියෙනවා. එතකොට ඒ මානීය ස්වභාවයේ හීන මාන්‍ය සහ අදිමාන්‍ය මෙතන පෙන්නනවා. අංගීද එයින් හෝ අන්‍යයන් හා විවාද කරන්නේ. එතකොට මෙන්න මාන්න නිසා. ඒ කියන්නේ මම විවාදයකට එන්නේ මාන්නයක් තියෙනවා නම් කියන එක මෙතනදී කියනවා. යමෙක් ත්‍රිවිධ මාන්‍යයන්හි නොසැලෙද. ඒ කියන්නේ හීන මාන්‍ය, එතකොට අදිමාන්‍ය, එතකොට සමව හිතන එක. එතකොට ත්‍රිවිධ මාන්‍ය. ඔහුට තමන් උසස් කියලා හිතන එක, අනුන් පහත් කියලා හිතන එක. අනේ ඒ තියෙන තාක්ක ඒ කෙනා ඒ බන්දක මේ විශිෂ්ට හීන පෙනෙන නොවේ. ඒවට යන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අන්නේ කෙනා ඉතින් දනිනම් කියන්න කියලා දෙවිදුවට කියන හැම මාන්නේ සියල්ල අයින් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් කියන්නේ කියලා. ඉමස්සපි ඉමස්සේ කවාහං බන්තේ භගවතා සංකිත්තේන වාසිතස්ස න විතාරේන අත්තං අජානාමි සාදු මේ බන්තේ භගව තත බාසතු යතහං ඉමස්ස භගවතා සංකිත්තේන වාසිතස්ස විතාරේන ඒතං ආජානේ යන්ති. සැකවින්ව දේශ අර්ථ ඇති මම යම්හි හරි. දැන් ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා ප්‍රඥප්තිය හලය විවිධ මානයට නවවිධි හෝ ත්‍රිවිධි මාන්නයට හෝ නොගියේය. නොහොත් මෞකුසට නොයන්නේය. මේ නාම රූප සංඛ්‍යාත පංචස්කන්ධයේ තෘෂ්ණාව මුලසුන් කෙලේය. සුංකල කෙලස් ගැට ඇති නිදුක් වූ තෘෂ්ණා රහිත වූ ඒ සීනාශ්‍රවය සොයන්නා වූ දෙවියෝද මනුෂ්‍යයෝද මෙලව පරලොව හෝ ස්වර්ගයේ හෝ සියලු සත්ව නිවේශයන්හි හෝ නොදකිත්. එම්බා දෙව්දුව ඉදින් දනිහි නම් එවන් අය කිව. මේ කියන්නේ රහතන් වහන්සේ නමක් මේ කියන සියල්ලගෙන්ම අයින්ට වෙලා ඉන්න බවක්. ප්‍රඥප්ති හලයේ සියලු ප්‍රඥප්ති හලනවා කියන්නේ අම්මා තාත්තා ගේ දොර හැම දෙයක්ම දුව පුතා හැම දෙයක්ම ඉර හඳ ඇල දොල ගහ කොළ හැම දෙයක්ම ප්‍රඥප්ති. ඒතර සියලු ප්‍රඥප්ති අත්හරිනවා කියන්නේ ඒ කාරණේම තමයි අර ප්‍රථම නිබ්බාන සූත්‍රය තුලත් තියෙන්නේ. මේ කාරණේම තමයි අනිදස්සන විඥානය තුලත් බුදුන් වහන්සේ පෙන්වන්නේ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපපං එත්තාපෝච පඨවි තේජෝ වායෝ නගාරති. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දෙයක්වත් නැහැ. ඒ කියලා කියන්නේ දීගන්ත රස දිග්ග කොට හීනි මහත සේරම ප්‍රඥප්ති වලින් මේ නාම රූප වලින් මිදෙනකොටම අයින්ට වෙනවා. අනේ මෙතනත් පේනන්නේ මේ ප්‍රඥප්ති සියලු ප්‍රඥප්ති අත්හරිනවා නාම රූප වලින් මිදෙන තැන. සිතෙන් මිදෙන තැන. එහෙම කියන්න මේ කොයි දෙයක් කිව්වත් එකම දේ. නාම රූපයෙන් මිදෙනවා කිව්වත් සිතෙන් මිදෙනවා කිව්වත් සිත හටගන හැටි සත්‍ය දැකලායි හැබැයි මේක වෙන්නේ. සිතෙන් මිදෙනවා කියලා මේ සිතින් හැංගිලා ඉන්න බෑ. සිත එන දිහා දැකලා හැංගිලා ඉන්නවා වගේ එහෙම වෙන්නේ නැහැ. සිත කොහොමවත් හටගෙන ඉරද වෙනවා. නමුත් මෙතන සිතෙන් මිදෙනවා කියලා කියන්නේ සිතට සත්‍ය දකිනවා. මේ සිත බාහිර දෙයක් නෙමෙයි. මේ සිත තුලම හටගෙන සිත නැති වෙන මායාවක්. ඒ සත්‍ය දකිනකොට සිතෙන් මිදෙන්නේ. නැතු සිතෙන් මිදෙනවා කියන්නේ මේ සිතුවිලි එන්නේ නැතු ඉන්න එකක් නෙමෙයි. සිතුවිලි කොහොමවත් හටගෙන ඉරද නැත්තම් සිතක් නැත්තම් ඔහුට නැහැනේ. ඔහුට මේ කය කෙලින්ම සිතක් නැතිව තියෙන්නේ නැහැනේ.
සිතක් හටගෙන නිරුද්ධ වෙන තැනයි නිවනක් නැත්තම් පණවන්නත් බෑ. හැබැයි මේ සිත සත්‍ය දකිනකොට සිතට හරයක් නැති වෙනවා. අන්න එතනයි සිතෙන් මිදෙන කියන්නේ ප්‍රඥප්තිය මිදෙනවා කියන්නේ. ප්‍රඥප්තිය තියෙන තාක්කල් අන්ත දෙකේ නාමය රූපය ගැට ගහනවා. එළියේ රූපේ තියෙනවා, ඒ තාක් දෙයක් තියෙනවා, කෙනෙක් ඉන්නවා, මමත් ඉන්නවා. එතකොට පින් කරන්න පුළුවන්, පව් කරන්න පුළුවන්, නිර්යත් තියෙනවා, දිව්‍ය ලෝකයක් තියෙනවා, හැමදේම තියෙනවා. එතකොට මෝහ අන්ධකාර බාල බොළඳ මොග පුරුෂයා. එතනයි ඉන්නේ. ඒ ප්‍රඥප්තිය අත්හරින කෙනාට සියලු ප්‍රඥප්ති සම්මුති නාමයන් අත්හරිනකොටම ওই සියල්ලම මිද වැටෙනවා. ආර්ය භූමියට ප්‍රවේශ වෙනවා, ලෝකෝත්තර භූමියට එනවා. ඒ තාක් ඉන්නේ ලෞකික පෘථග්ජන භූමියේ. බුදුන් වහන්සේ ඒ කාරණා තමයි මෙතන කියන්නේ ප්‍රඥප්ති අත්හරය කියනකොට ඒ සියල්ලම කියවෙනවා. විවිධ මාන්නයට කලින් කිව්වා වගේ ත්‍රිවිධ මාන්නය. දැන් තමන් ඉන්නවා කියන විශිෂ්ටයි කියලා මම අන්‍යයන් සමවය හීන මාන්නය ඒවා. එතකොට ත්‍රිවිධ මාන්නය තියෙන තාක්කල් හැබැයි ප්‍රඥප්ති ඒ සිතුවිලිත් තියෙනවා. සිතුවිලි තියෙනකම් මාන්නයක් තියෙනවා. ඒ ඔක්කොම එකට යන්නේ එකම අදහස තියෙන්නේ විවිධාකාර පැතිකඩයන්. මෞකුසක නොයන්නේ කියන්නේ මේ සම්මුති ප්‍රඥප්තිය මිදෙනකොටම මේ මෞකුසක ඉපදුනා කියන එකත් වෙන්නේ. එතකොට මේ උප්පත්තිය පනවන්නේ ආයතනවල මේ රූපය කියන තැනින්. මේ අවිලා මේ බුදුන් වහන්සේ වෙනම ඇත්තටම මෞකුස ගැන ඒ වෙනම දේශනයක් එක තියෙනවා. අපි ඒක වෙනම කතා කරමු මාතෘකාවක් විදිහට. නමුත් අර ජාති ධම්ම සූත්‍රයේ පෙන්නන්නේ ජාතියක් හට ගන්නවා කියලා මේ රූපයක් හැදෙන එකමයි. පුංචි දරුවෙක් මේ ලෝකේ ඉපදිලා කිසිම දෙයක් දන්නේ නැහැ. ඒතර පුංචි දරුවාගේ උපත පනවන්නේ ආයතනවල උපත. සලආයතන වල. එතනින් තමයි ලෝකයා හඳුනගන්නේ. මේ රතු පාට, කහ පාට, නිල් පාට කියපු ගමන් එයාට කෙලෙස් හට ගන්නවා. ආසාවක් ඇති වෙනවා, තණ්හාවක් ඇති වෙනවා. මම කියලා කෙනෙක් හම්බ වෙනවා. අනේ එතකන් අතර මෞකුසේදී ඒක වෙලා නැහැ. මෞකුසේ ඉන්න දරුවට එහෙම මුකුත් දන්නෙත් නැහැ. ඒක තමයි මේ කියන්නේ මේ ප්‍රඥාප්ති සම්මුති මෞකුසක ඉපදෙන කෙනෙක්ත් ප්‍රඥා සම්මුති වලට එන සේරම එතනින් මේ නොයන්නේ කියන තැනට. ඒ කියන්නේ මේ කියන මේ රහත් භාවයේ ලැබපු කෙනා නිවන් දකින්න කෙනාට මේකක්වත් ඇත්ත වෙන්නේ නැහැ. එයාට ප්‍රඥාප්ති මුකුත් නැහැ, නම් මුකුත් නැහැ. මොදේව සේරම බොරු කියලා යට ප්‍රත්‍යක්ෂ වෙනවනේ. මේ ලෝකේ කිසිම දෙයක් යට හම්බ වෙන්නේ නැහැ. මව කුසගේ පුදුනා කියන එක හම්බ වෙන්නේ නැහැ කියන කියන්නේ ඒකයි මෙතන. මේ බුදුන් වහන්සේමයි දේශනා කරන්නේ. බුදුන් වහන්සේමයි මේ දේශනා කරන්නේ මව කුසක නොයන්නේ කියන එක. ඒතකොට ඒක ගොඩක් සමාජයට කියන්න ගියොත් ගොඩක් ගැටෙනවා. මව කුසගේ පුදුන්නේ නැත්තම් කොහොමද ඉපදෙන්නේ කියලා. ඉපදෙන්නේ සිතක්. එක්ෂණයක්. මේ මොහොතේ. ඒකට උපත කියලා බුදුන් වහන්සේ පනවන්නේ. නමුත් මේ උපන්දිනයක් දාගෙන ඒව කරනකොට ඉතින් මේක ඔක්කොටම වැහෙනවා. ඒක මිත්‍යා දෘෂ්ටියටම යනවා එතකොට. ඒක නිසා මේවා හොඳ නුවණින් දකින්න ඕනේ. විශේෂයෙන්ම ඔබ බාර වෙන්න යනවා නම් ඔබ බාර ඔප්පු කරන්න යනවා නම් ඔබ බෞද්ධයෙක් වෙන්නෙත් නැහැ. ඒක හොඳට දකින්න ඕනේ. මේක හරි ගැඹුරුයි. මේ ඉතින් කාරණා මේ සමාජයේ ගිලගෙන ඉන්න දෘෂ්ටි ගොඩක ඉන්න නිසා සමාජයට මේක මේ යුගයේ වෙනකොට සමාජය ඇවිල්ලා තියෙන ගොඩක් බොහොම අසීරු ගමනක්. ඒක නිසා තමයි දෘෂ්ටි ගොඩක් තියෙන්නේ. දෘෂ්ටි කාන්තාරයක් තියෙන්නේ. ඒවෙන් ඔක්කොම මිදෙනවා නිවන් දකින්නකොට. ඒ රහත් භාවයට ලං වෙනකොට සේරගෙම මිදෙනවා. මේ නාම රූප සංඛ්‍යාත පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධේ තෘෂ්ණාව මුළු සම්පූර්ණයෙන්ම සිඳලා දාන එකක්. නාම රූප සම්පූර්ණයෙන්ම නාම රූප වලින් මිදෙනකොට සිතුවිලි සම්පූර්ණයෙන්ම අයින්ට වෙනවා. සිතුවිලි වලට ඇලෙන්නේ නැහැ. සිතුවිලි නිෂ්ප්‍රභා වෙලා යනවා. ඒතර තෘෂ්ණාව ආසාව ඒව සම්පූර්ණයෙන්ම ගැටෙන එක ඇලෙන ගැටෙන එක සිතෙන් මිදෙනවා. මුලසුන් කෙලසුන් මුලසුන් නැසුවා කියලායි තියෙන්නේ. ඒතර බුදුන් වහන්සේ තමයි මේ දැන් මේ කියන්නේ මෙතනදී මේ කාලේ කියලා එකක් නැහැ කියන ප්‍රශ්නේ තමයි මේ සමින්දි මේ තෙරුන් වහන්සේගෙන් දේවතාව වහන සමින්දි දෙන උත්තරේ. ඇයි මේ අඩු වයසකදී පැවිදි වෙලා ඉන්නේ? ඇයි තාම කිසකෙස් පැවිලත් නැහනේ? ඔබට මේ කම්සප විඳින්න පුළුවන්. මොකටද පැවිදි වෙන්නේ? මොකටද මේ විදියට ඉන්නේ කියන එක තමයි මේ දේවතාවගේ තියෙන ප්‍රශ්නේ. ඒක හිතේ වෙන එකක්. අපි ඒකත් පෙන්නවා මේ හිත ඇතුලෙන් වෙන සංඥා තමයි දේවතා මෙහෙම ප්‍රසංයුතය තුල පෙන්වන්නේ කියලා. එතකොට ඒකම තමයි බුදුන් වහන්සේට ගිහින් මේ දැන් මේ යන දෙබස තුල අපිට ධර්මයේ කියලා දෙන එක. බුදුන් මේක හොඳ ධර්ම පිටකයට ලියනකොට හොඳට ඉදිරිපත් වෙනවා. මේ විදිහට ලිව්වහම ඒකට අපිත් සතුටුයි.
මේ ඒක කාව්‍ය ස්වරූපේව මේව අපිට අදාළ නැහැ. අපිට මේ කියන පණිවිඩය ඊටා වැදගත්. දැන් මෙතන මේ මව් කුසේ ඉපදෙන්නේ නැහැ කියනකොට මෙතන එතකොට ප්‍රඥප්ති සේරම්බ නැති වෙනවා කියනකොට නාම රූප වලින් මිදෙනවා කියනකොට තෘෂ්ණාවෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා කියනකොට තණ්හාවකුත් නැති සිතින් මිදුණු තැන කිසිම දැන ආර්ය භූමිය තමයි හම්බ වෙන්නේ. සුංකල කෙලස් ගැට ඇති නිදුක් වූ තෘෂ්ණා රහිත වූ ඒ සීනාස්ත්‍රය ඒ කියන්නේ මේ රහතන් වහන්සේ සියලු සීනාස්ත්‍ර රහතන් වහන්සේ සියලු කෙලස් නැසපු ඒ නාම රූපයෙන් මිදුණු කෙනා සොයන්නා වූ දෙවියෝද මිනිස්යෝද මෙලොවද පරලොවද කිසිම දෙයක් යට නැහැ කියනවා. ඒ සිතෙන් ඔක්කොගෙම මිදෙනවා. නාම රූප වලින් මිදෙනකොට ඔය සේරගෙම සිතෙන් මිදෙනවා. මෙලොවයි මෙලොවක් නැත පරලොවක් නැත ස්වර්ගයක් නැත ඒ සියලු සත්ව ඒ ඔක්කොම සිතුවිලි තියෙන්නේ. ඔය අන්තවල සිතුවිලි වල තියලා හිර කළා සිතුවිලි වල පා කළා මත් කළා යවන්න පුළුවන්. හැබැයි ඇත්ත ලෝකයෙන් මුකුත් නැහැ. ඔක තමයි ඇත්ත කතාව. ඔබ හිතාගෙන ඉන්නවා මෙහෙම තියෙනවා කියලා. හැබැයි ඒක තමයි ඔබ ඉන්න මෝඩකම. ඔබ මහා මෝඩයෙක් වෙන්නේ එතකොට තමයි. මෝග පුරුෂයා කියලා කියන්නේ. බුදුන් වහන්සේ වචන පාවිච්චි කරනවා. මේ මෝග පුතජන භූමිය කියලාම බුදුන් වහන්සේමයි දේශනා කරන්නේ. ඉතින් එතකොට මේ සූත්‍ර වලින් අපි මේක කියනකොට කිසි කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක නිසා තමයි පිටු අංකේ පවා කියලා, සූත්‍රේ පවා කියලා අපි කියන්නේ බුදුන් වහන්සේ මේ දේශනා කරන්න කියලා පෙන්නන්නේ. එතකොට නැත්තම් ඔබ හිතන්නේ මේ අපේ දෘෂ්ටි කෝණයක් කියලා. අතන අපේ දෘෂ්ටි කෝණය නෙමෙයි අපිට මේ ධර්ම අවබෝධ වෙලා තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා මේක හරි කියලා. අපි දන්නවා මේ ලෝකේ කිසිම දෙයක් නැහැ කියලා. අපි දන්නවා මේ ඔක්කොම බොරු කියලා. නමුත් ඒක බුදුන් වහන්සේගේ වචනේ පෙන්වන එක තමයි සුදුසු වෙන්නේ. මොකද එතකොට නැත්තම් පුජ්‍යල භාවයෙන් අරගෙන මෙයා මෙහෙම කිව්වා කියලා කෙනාට එක්කලා ගැටෙනවා. මොකද සමාජයේ තාම ඉන්නේ පටු තැනක හිර වෙලා. ඒ සමාජයේ ගොඩ එහෙම එකපාරට මේ දේවල් එකපාරට සමාජයට පහසු නෑ. මේක එකපාරට සමාජය බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. එකපාරට මෙහෙම කියනකොට මෙහෙම දෙයක් නෑ, මෙහෙම දෙයක් නෑ, මේක සත්‍ය මේකයි කියලා කියනකොට සමාජයට ඒක ගැටෙනවා. ඉතින් එතකොට අර ජේසුස් වහන්සේට යන ගැහුවාගේ සමාජයට ගැටෙනකොට මේ මිනිස්සයාට ගල් ගහලා හරි මේ මිනිස්සයා කොහොම හරි විනාශ කරන්න හරි බලනවා. මොකද ඒගොල්ලන්ගේ දෘෂ්ටි වල හිර වෙලා ඉන්නකොට ඒගොල්ලන්ට ඒක දරා ගන්න අමාරුයි. ඉතින් ඒක නිසා අපිත් මේක කාටවත් මුකුත් එහෙම බාර ගන්න කියන්නේ ඕනනම් මේ සූත්‍ර බලන්න මේ සමුදය සූත්‍රය හොඳට බලන්න මේ කාරණා හොඳින් පැහැදිලි කරන බුදුන් වහන්සේ. එහෙම නැත්නම් ඔබගේ සුල් තුළින් ධර්මයේ දකින්න. හැබැයි හොඳම දේ තමයි ඔබගේ සිත තුළින් ධර්මයේ දකින්න එක. එතකොට ඔබට මේ ධර්ම හොඳට එතකොට දැනෙන්න ගන්නවා. සිතුවිලි වලින් මිදෙනවා, සිතින් මිදෙනවා, එක්ෂණික සිත දකින්න, හටගෙන නිරුද්ධ වෙනවා දකින්න. එතකොට හැම සිතක්ම පෙර තමන් දන්න ඒ නිමිති අරමුණු සියල්ලම පෙර ඒ නම් තියෙන්නේ. තමන් දන්න නම් තමයි ලෝකේ කියලා තමන් හිතාගෙන ඉන්නේ. ඒක ප්‍රඥාප්ති ලෝකයේ මොකද්ද කියලා පේනවා. තමන්ගේ හිතින්ම මිදෙන ප්‍රත්‍යක්ෂතාවයේ ගියාට පස්සේ ආයි කාටවත් බොරු කරන්න බෑ. තමන්ටම ඒක ඊට පස්සේ දැනෙන දෙයක් නේ. මොකද තමන් ලුණු රස විඳලා පස්සේ තමන්ට කවුරුත් කියන්න ඕනේ එහෙම දෙයක් නැහැ කියලා. තමන් දන්නව නෑ මේ ලුණු රස මං කාලා තියෙනවා කියලා. තමන්ට ප්‍රත්‍යක්ෂතාවය තමයි වැදගත් වෙන්නේ. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ මේක සාන්දිටිකයි අකාලිකයි. ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඔබ තුලින්ම ඔබේ සිතින්මයි මේක දකින්නේ මිදෙනවා. සාන්දිටිකයි ප්‍රත්‍යක්ෂක ඒයිපස්සිකෝ ඕපනයිකෝ අකාලිකෝ කියනකොටම තේරෙනවා මේක කාලයක් නැහැ කියලා. මේ කාලයකට අයිති එකක් නෙමෙයි. මොකද නාම රූපයෙන් මිදෙන තැන කාලයක් නැහැ. කාලය කියන එක සිතුවිලි මායාවේ බොරුවක්. ඒක ඔබ දකින ඔබට එතකොට තියෙන්නේ හැම ක්ෂණයක්ම මේක ක්ෂණයක් විතරයි. මේ මොහොත විතරයි හැමතිස්සෙම තියෙන්නේ. මොහොත තුර කාලයක් නැහැ. තමයි ගැඹුරුම තැන එතන. තුන් කාලේ මිදුන් නැත්නම් ඒ කෙනා කොහොමත් ඒ තාක් සෝවන් වෙන්නේ නැහැ. ඒ තාක් ඉන්නේ දුගතියකමයි. ඒ තාක් අපි මේවා ගොඩක් කියලා තියෙනවා. අපි අනිත්‍ය ස්වභාවය තුළ මේ ශක්ති ස්වභාව වලින්ම කියලා තියෙනවා. කියන්න පුළුවන් උපරිමයෙන් අපි මේ ඉදිරිපත් කිරීම කරලා තියෙනවා. ඉතින් අපිට හැකි උපරිමයෙන් අපි මේ දේවල් ඔබට පෙන්වන්න උත්සාහ කරා. ඔබ විසින් දරා ගන්න එක මේ හිතට දරා ගන්න අමාරුයි. ඉතින් ඔබේ සිත ශක්තිමත් කරගෙන මේ සත්‍යයට ඔබ මුණ දෙනවා නම් ඔබට ඒ පරම සත්‍ය හමු වෙනවා. ඒක ඒකාන්තයි. ඉතින් මෙතන මේ බුදුන් වහන්සේ මේ දේශනා කරන්නේ මෙලොවක් නැත, පරලොවක් නැත, ස්වර්ගයක් නැත. සියලු ලෝකයේ මිදුණු තැන සත්ව නිවේශයන්හි හෝ නොදකිත්
සත්වයක් කියලා එහෙම දෙයක්වත් නැහැ කියන එක තමයි සත්ව නිවේශයන්හි හෝ නොදකිත් කියන තැන. එම්බා දෙව්දුව ඉඳින් දනිහි නම් කියව එහෙම ආයෙක් ගැන. ඒක රහතන් වහන්සේ ගැන තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මේ දේවතාවට පෙන්වන්නේ මේ කාලය නැහැ කියන එක පෙන්වන්න ගිහිලා බුදුන් වහන්සේ සේරම දේවල් නැහැ කියන එක පෙන්වනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඒ වාක්‍ය අපි ඒ බාලි භාෂාවෙන් බලුවොත් පගහසි සංකං න විමාන මජ්ජගා අවෙජ්ජච තණ්හං ඉද නාම රූපේ තං ජින්නගතං අනීගං නිරාසං පරියේසමාන නාන්දගම් දේවා මනුස්සා ඉදවා හුරංවා සග්ගේසුවා සබ්බ නිවේසනේසු සචේ විජානාසි වේදේ යක්ඛාති. ඒක අපි නැවතත් සිංහල පරිවර්තන අපි කෙටියෙන් කියනවා නම් ප්‍රඥප්ති නැති තැන ද්විවිධ මාන්‍ය ත්‍රිවිධ මාන්‍ය නැති තැන මව් කුසේට නොයන්නේය. නොහොත් නාම රූප මිදෙන්නේය. සංකත පංචස්කන්ධයේ තෘෂ්ණාව මුළුසුන් කෙලෙන්නේ. සුංකල කෙලස් ගැට ඇති නිදුක් වූ තෘෂ්ණා රහිත වූ ඒ ශ්‍රීනාස්ත්‍රය සොයන්නා වූ දෙවියෝද මනුස්සයෝද මෙලොවද පරලොවද ස්වර්ගයේද කිසිවක්ම නැත්තේ. හෝ සියලු සත්ව නිවේශයන්හි හෝ නොදකිත් කිසි තැනක ඔහු හමු නොවේ. සිතින් මිදුණු තැන, සිතවිලි වලින් මිදුණු තැන, නාම රූපයෙන් මිදුණු තැන ඒ දේව ස්වභාවය, ඒ රහතන් වහන්සේගේ ස්වභාවයයි. සිතින් මිදුණු තැන විඥානයේ කිසි තැනක බැස නොගනී. ඉතින් මේ තමයි බුදුන් වහන්සේ දෙන පිළිතුර. අතරම සමින්දි තෙරණුවන්ගෙන් මේ දේවතාව අහනවා කියලා තිබුණේ මේ තරුණ වයසේ ඉන්න කෙනෙක් ඇයි මේ පැවිදි වෙලා ඉන්නේ කියන එක. මට කාලය කියලා දෙයක් නැහැ කියලා තමයි සමින්දි තෙරණුව කිව්වේ. නමුත් ඒක ඒ දේවතාව මට තව පහදලා දෙන්න කිව්වම තමයි බුදුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණා හොඳින්ම දන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේට ගිහින් මේ පැනේ ඉදිරිපත් කරන්නේ. ඒ දේශනේ තමයි අපි ඉදිරිපත් කළේ. භාග්‍යවතුන් වහන්සේ මෙතන මෙන්න මෙහෙමත් දේශනා කරනවා. වචනේන්ද සිතින්ද කයින්ද කිසි පවක් නොකරන්නේය. මුළු ලෝකෙහි සියලු කාමයන් හැර සිහි ඇත්තේ මනා නුවණ ඇත්තේ අනර්ථ සහිත වූ දුක නොසෙව්නේ. බුදුන් වහන්සේ දේශනා කරන කාරණා පාලි භාෂාවෙන් කියනවා නම් පාපන්න කෛරා වචසා මනසා කායේනවා කිංචන සබ්බ ලෝකේ කාමේ පහය සතිමා සම්පජානෝ දුක්ඛන්න සේවේත අත්තසං හිතත්තති. ඉතින් මේ කාරණය බුදුන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරන්නේ ඒ රහතන් වහන්සේ වචනයෙන් සතියෙන් කයින් කිසි පවක් නොකරන කෙනෙක් කියන එක. ඒ වගේම මුළු ලෝකෙහි සියලුම කාමරාගය හැර සිහි ඇත්තෙන්, ඒ කියන්නේ කම්සප හොයන තැනින් ඉවත් වෙලා තියෙන්නේ. අන්තයක තියෙන කෙනාටයි ඒ කම්සප කාමරාගය තියෙන්නේ. මනා සිහියෙන් නුවණින් ඒ හැමෝටම අර්ථයක් සහිතව කටයුතු කරන්නේ කියන කාරණේ. එහෙමනම් මේ කියපු ඉදිරිපත් කිරීම සමිඳි සූත්‍රය තුළ පෙන්නපු කාරණේ කාලේ බොරුවක් කියන එක පෙන්වන්නයි. අත්තටම මේ සමිඳි සූත්‍රය තුළ මේ දෙබස් ටික පරිහරණය වෙන්නේ.
එක දීර්ඝ දේශනයක්. ඒ තුළ අපි සමහර කොටස් අපි ඉදිරිපත් කරන ඒ කාලේ නිකන් ඒක ධර්මයේ තියෙන තැන් ටික අපි ඉස්මතු කරලා පෙන්වුවේ. විශේෂයෙන්ම බුදුන් වහන්සේ ඉදිරිපත් කරපු බුද්ධ වචන ටික.